රූපවාහිනී ජාතික පාසල උසස් පෙළ සිංහල විෂය යටතේ අද අපි ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ පළවෙනි පත්‍රයේ නවකතා පිළිබඳ අධ්‍යයනයේදී අපිට මළගිය ඇත්තෝ නවකතාව ඇසුරෙන් ගොඩනගෙන ප්‍රශ්නයක් පිළිබඳව නැත්නම් අනුමාන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡාවක් කරවීමට ඊට පෙර ආතුව අප අදහස් කළා මෙතෙක් කල මළගිය ඇත්තෝ නවකතාවෙන් නැත්නම් වසර දෙකක් පමණ තමයි නව විෂය නිර්දේශය යටතේ අපිට මේ ප්‍රශ්න පත්‍ර සකස් වන්නේ මේ මළගිය ඇත්තෝ නවකතාවෙන් උසස් පෙළ විභාගය සඳහා පසුගිය අවුරුදු වල අපිට ලැබුණු ප්‍රශ්න රටාව හඳුනා ගැනීමට ඒ අනුව 2011 වසරේදී අපට ලැබුණු ප්‍රශ්නය තමයි ජීවන ප්‍රශ්න වලට මුහුණ දිය නොහැකි වූ සංවේදී කලාකරුවෙක්ගේ චරිතයක් මළගිය ඇත්තෝ නවකතාවෙන් නිරූපණය වේ යනුවෙන්. එමෙන්ම 2012 වසරේදී මළගිය ඇත්තෝ උසස් නවකතාවක් වන්නේ අත්දැකීම් ප්‍රකාශනයට උචිත ගීතාත්මක ගද්‍ය භාෂාවක් භාවිතා කර ඇති නිසාය කියන මෙන්න මේ මාතෘකාවට ලබා දීලා තිබුණා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙහෙවනු ලබන විභාග පූර්ව සම්මන්ත්‍රණ මාලාවේදී අපට දක්වන්න ලැබුණා ප්‍රශ්න කිහිපයක්. 2011 2012 සහ අලුතෙන්ම නැත්නම් 2013 බට සූදානම් වන වර්ෂයේත් එක්කලා ගත්තොත් එහෙම සියුම් වූ මනසක් ඇති කලාකරුවෙක්ගේ චරිත ස්වභාවය මළගිය ඇත්තෝ නවකතාවේ නිරූපණය වී ඇති ආකාරය පැහැදිලි කරන්න කියලා 2011 වසර 2012 මළගිය ඇත්තෝ හුදු ප්‍රේමෘතාන්තයන් පමණක් නොව ප්‍රබල සමාජ සංස්කෘතික විවරණයකින් යුක්ත නවකතාවකි. මේ පිළිබඳව විමසීමක දෙන්න කියලා. 2013 වසරේදී කියන්නේ මේ විභාගාත්මක වර්ෂයේදී අලුතෙන්ම අපිට දිලතිරු විදේශීය පරිසරයක් පසුබිම් කරගත් නිසා මළගිය ඇත්තෝ නවකතා විශේෂතාවයක් පළ කරයි කියලා. මෙන්න මේ ප්‍රශ්න ආකෘති රටාව අනුව අප විසින් කල්පනා කළා කිසියම් විදියක අනුමාන ප්‍රශ්නයක් මේ දරුවොත් එක්කලා කතා කළේ නම් වඩා ප්‍රයෝජනවත් කියලා. ඒ අනුව අප තීරණය කළා අනුමාන ප්‍රශ්නයක් වශයෙන් 2013 වසර සඳහා උසස් පෙළ විභාගයට ප්‍රශ්න දෙකක් මෙහිදී ඉතා සංක්ෂිප්තව හෝ සාකච්ඡා කිරීම උචිතයි කියලා. යලුවා අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා තමන් උපන් දේශය වූ ජපන් සංස්කෘතියේ මිදී නොගිය එහි සංකේතාත්මක චරිතය නොරිකෝ සංය යන මාතෘකාව යටතේ එහෙම නැත්නම් අපේ මේ මළගිය ඇත්තෝ නවකතාවේ පිළිබඳව සරල අවබෝධයක් මුලින්ම ලබා ගත්තොත් එහෙම මේ ප්‍රශ්නයට ප්‍රවේශයක් වශයෙන් කෙටියෙන් අපි දන්නවා මේ මහාචාර්ය දිව්‍ය සරච්චන්ද්‍රයන්ගෙන් අපට දායාද වූ අතිශය විශිෂ්ටම නවකතා කෘති දෙකක් තමයි මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුද්දා. මළගිය ඇත්තෝ නවකතාව විදේශ පසුබිමක ලියවුණු ප්‍රථම සිංහල නවකතාව මෙන්ම ජපන් සංස්කෘතිය පිළිබඳව ඉතාමත්ම නිර්වුල්ව නිවැරදිව සිංහල ජනතාවට සිංහල පාඨකයාට මන අවබෝධයක් ලබා දීමට අවස්ථාවක් ලබා දුන් නවකතාවක් වශයෙන් අතිශයින්ම වැදගත් වෙනවා. එපමණක් නොව මළගිය ඇත්තෝ නවකතාවේ මේ භාෂාව රමණීය භාෂාවක් එතරම් ගීතාත්මක රමණීය අප කියන සංකල්ප රූපමවන නවකතා භාෂාවක් නැත්තරම්ම කියන තරමටම මේ මළගිය ඇත්තෝ නවකතාවේ භාෂාව සුඛනම්‍ය භාෂා රීතියක්සේ කවර හෝ නවකතාකරණය පිළිබඳ නවකතා පාඨකයන්ට අමුත්තක් නොවේ. එතකොට අපිට මෙතෙක් මේ අවුරුදු දෙක තුන තුල අපිට තොරතුරු ලැබුණු ප්‍රශ්න රටාව ගත්තොත් එහෙම සාකච්ඡා කරලා තිබෙන්නේ පැහැදිලිවම මළගිය ඇත්තෝ නවකතාවේ දෙවන්දුරා සංගේ චරිතය.
සැබවින්ම දෙවන්දරා සංගේ චරිතය මළගිය ඇත්තෝ නවකතාවේ ප්‍රබලතම සහ මූලිකම චරිතය. මොකද එහෙම අපි කතා කරන්නේ මේ නොරිකෝසන්ගේ චරිතය වෙනවම සාකච්ඡාවක් ලෙස වෙනවම විකාශයක් ලෙස අපි දකිනවා මලුන්ගේ අවුරුදුදා නවකතාව තුල. ඒ නිසා මලුන්ගේ අවුරුදුදා නවකතාවෙන් නොරිකෝසන්ගේ චරිතය ඉතා පුළුල්ව සාකච්ඡා වෙන නිසා දෝ වැඩි අවධානයක් මළගිය ඇත්තෝ නවකතාවේ දෙවන්දරා සංවෙත නවකතාකරුවා ලබා දීලා තියෙනවා. ඒ කෙසේ වෙතත් දෙවන්දරා සංගේ චරිතය මළගිය ඇත්තෝ නවකතාව තුළ විවිධ අර්ථකථනයන්ට විචාරකයන් ලක් කරනවා. මොකද දෙවන්දරා සං අතමුන් දක්වන පරිද්දෙන් නිෂ්ක්‍රීය චරිතයක්. ඒ වගේම දෙවන්දරා සං කියන්නේ අකර්මණ්‍ය චරිතයක්. එහෙම නැත්නම් දෙවන්දරා සං කියලා කියන්නේ උදාසීන චරිතයක්. ආදි වශයෙන් විවිධ මතමතාන්තර අපිට දකින්න පුළුවන්. ඒ කවර මතමතාන්තරයක් තිබුණා. ප්‍රබුද්ධ විචාරකයන්ගේ මතය වන්නේ දෙවන්දරා සංගේ චරිතය සමස්ත බොහෝ පෙරදිග මිනිස් චරිතයන්ට සමීපත්වයක් දරන්නේ කියන කාරණය. එය අපි දකින දේ. මිනිස්සුන්ගේ හැඟීම් බොහෝ වෙලාවට විවෘත නොවි මිනිස්සුන්ගේ හැඟීම් බොහෝ වෙලාවට ප්‍රායෝගික තලයට ගෙන යාමට ඇති නොහැකියාවන් අපි දකිනවා. සමහර විට තියෙන ඌමනාවත් Tamante ඌමනාව ඉටු කර ගැනීමට Tamante ලැබෙන පරාසයේ තියෙන අපහසුතාවයත් සමග ගැටෙන මිනිස් චරිත අපේ සමාජය තුළ අපිට අනන්තවත් දකින්න පුළුවන්කම තියෙනවා. අපිට පේන්නේ දෙවන්දරා සඳ එබන්දෙකු නොවේද යන්නයි. දෙවන්දරා සංගේ හැසිරීම තුළ අපිට මෙය මනාව පැහැදිලි වෙනවා. මම මේ පොඩි මතක් කර දීමක් කළේ නොරිකෝසන්ට පිවිසෙන්නට පෙර. නොරිකෝසන් අපිට නොරිකෝසන් එතරම් දුරස්ත චරිතයක් නෙමෙයි. නොරිකෝසන්ගේ චරිතය අපිට බොහෝම ළඟ චරිතයක්සේ ඔබට දැනෙනවා ඇති. ඔබට දැනෙන්නේ නැති. මොකද නොරිකෝසන් හැසිරෙන විලාසය, ඇයගේ ගති ලක්ෂණ, ඇයගේ සියලු ස්වභාවයන් ලාංකීය ජල ජීවිතයේ ගැමි ලියකට නැත්නම් ගැමි යුවතියකට උරුම වූ බොහෝ ලක්ෂණ අපි නොරිකෝසන් තුලින් දකිනවා. ඇය දෙවන්දරාසන් හමුවෙහි හැසිරෙන්නේ අතිශයින්ම ලයාදර ඉතාමත්ම හැඟීම් බර චරිතයක් ලෙස. ඔබට නවකතාවේ සංසිද්ධීන් හඳුනා ගැනීමට නැවත පුළුවන් නම් අපිට පේනවා නොරිකෝ කියලා කියන්නේ මේ අපේ ගමේ ආගමානුකූල පරිසරයක හැසිරුණු ආගමානුකූල පරිසරයක ජීවත් වන මව්පියන්ට බොහොම සෙනෙහසින් හැසිරෙන චරිතයක් නොවේද කියලා. බලන්න. අපි මේකේ ඉදිරිපත් කිරීම කීපයක් කළා තියෙනවා, උපුටා ගැනීම කීපයක් කළා තියෙනවා. පාරම්පරිකව ජපන් ස්ත්‍රීන් අබ්බැහි කළ ආචාරශීලයේද ඔවුන් තුළ දක්නට ලැබෙන නමුත් දැන් ඔවුන් ඒ ආචාරශීලයේ වෙළඳ බඩුකට හරවාගෙන මේ උපුටා ගැනීම අපි ගන්නේ මළගිය ඇත්තෝ නවකතාවේ පළවෙනි පරිච්ඡේදය තුල දෙවන්දරාසන් තමන්ට මේ ආගන්තුක පරිසරයට ආවට පස්සේ තමන් මේ දකින්න පරිසරය අධ්‍යයනය කරමින් ගමන් කරද්දී ඔහු දකිනවා ජපන් කාන්තාවන් පෙරදිග සමාජයක ජපන් යුවතියන් දැන් එනකොට යම්කිසි විදියක මේ ආචාරශීලීත්වය බිඳ වැටිලා
ඒ වගේම මේ සාමාන්‍ය අර පාරම්පරික සංස්කෘතියෙන් ඈත් වෙලා වාණිජ භාණ්ඩයක් නැත්නම් මේ අනිත් අය ඉදිරියේ විකිනෙන බඩුවක් බවට පත් වූ වාදෝ කියන කාරණය තමයි අපිට පැහැදිලි වන්නේ. ඒත් ඔබට මතක ඇති දරුවනේ මිදෝරි අවන්හලට දෙවොන්දරාසන් ඇතුළු වෙලා මොහොතක් යනකොට දෙවොන්දරාසන් දකින්නේ හරිම විචිත්‍ර රූපකායක්. එදා නොරිකෝ කහපාටට හුරු කිමෝනාවක් ඇඳ සිටි බවක් මට මතකය. ඇය තම කුඩා දැස මා දෙසෙහිලා අවංක සිනාවක් පහළ කළාය. මතක් කරගන්න. ඔහු මිදෝරි අවන්හලට පිවිසෙන්නේ ස්ථාන කීපයකට ගිහිල්ලා ඉන් පසුව. මිදෝරි අවන්හලට ඇතුල් වෙන්නේ ඔහු කිසියම් අපේක්ෂාවකින් මේ අවන්හල තුල අර ගෝසාකාරී යාන්ත්‍රික ගතිලක්ෂණ නැති වෙන්නට ඇතයි කියන විශ්වාසයෙන්. සැබවින්ම ඒ අරමුණ ඔහුට ඊට වෙනවා. ඔහු නොරිකෝ පළමුවර දකින්නේ ඒ හෝටලයේ නැත්නම් අවන්හලේ සේවිකාවක් විදියට. ඒත් පුදුමය ඒ නොවේ. නොරිකෝ සාමාන්‍ය සේවිකාවක් විතරක් උනේ නැහැ. නෝසා කබුකියනු ජපාන සංස්කෘතියේ මුදුන් මල් කඩ වැනි කලාංගයන් නැත්නම් නාට්‍ය විශේෂයක්. නෝ කබුකු ගැන දන්නේ සියුම් කලාඥානයක් තියෙන ඒ වගේම සංවේදී කලා හැඟීම් තියෙන මිනිස්සුන්ට විතරයි. අදටත් නෝසා කබුකි නාට්‍ය නරඹන්නට යන්නේ එබඳු අය පමණයි. මෙන්න මේ කබුකි නාට්‍ය ගැන පුදුමාකාර බැඳීමක් නොරිකෝ තුළ තිබුණා. අවබෝධයකුත් නොරිකෝ තුළ තිබුණා. එය නොරිකෝගේ තාත්තාගේ ආభాෂය ලැබුණා විය හැකි. මොකද ඔබ දන්නවා නොරිකෝගේ තාත්තා කියලා කියන්නේ ඊ타ත්ම විචිත්‍ර චිත්‍ර නිර්මාණ කිරීමේ හැකියාවක් තියෙන රාජකීය නිලැඳුම් වල චිත්‍ර නිර්මාණ කරන්න කැඳවන විශිෂ්ට කලාකරුවෙක්. ඒ කලාකරුවාගේ දියණියට පැහැදිලිවම මේ කලාඥානය පිහිටුණා කියන එක විශ්වාසයි. එහෙත් එහෙම උප්පත්තියෙන් සාජයෙන් මවගෙන් පියාගෙන් කවර හෝ අත්දැකීම් එහෙම නැත්නම් සහජයන් ලැබුණත් ඒ දරුවන් ඒ වෙතම යොමු වෙනවාද කියන එක අපිට ප්‍රශ්නාර්ථලා තියෙන ඕන තරම් මේ සමාජය තුල. මොකද මව්පියන්ගෙන් ලද උරුමය බොහෝ දරුදැරියන් ඒ ආකාරයටම ඉදිරියට ගෙන යන්නේ නැහැ. ඒ උරුමයට ගෞරව කරන්නේ නැහැ. ඒ කලාඥාණයට වටිනාකමක් දෙන්නේ නැහැ. අපි කියන්නේ ගතානුගතික විය යුතුයි කියන එක නෙමෙයි. නමුත් එහෙම අපි යම් යම් තැන්වල දැකලා තියෙනවා. එහෙනම් මෙය පියාගෙන ලද ආభాෂයට නව වටිනාකමක් දෙනවා නොරිකෝසා. ඔහු නව පරම්පරාවට මේ ගලා යන සමාජය යාන්ත්‍රිකත්වයට කිසියම් විදිහක සෞම්‍ය බවක් ඇති කරවන්නට සමත් වන නව තාරුණ්‍යයක් යන පාඨකයා හඳුනා ගන්නවා. මොකද කබුකි ගැන දොඩන විට නොරිකෝගේ මුහුණේ ඇති වූ ආලෝකය. මේ උපුටා දැක්වීම වලින් මම ඔබට දැනුවත් කරන්න උත්සාහ කළේ දරුවනි මේ කබුකි නාට්‍ය කියන්නේ මේ විශිෂ්ට කලාංගය පිළිබඳව නොරිකෝගේ හිතේ තිබිච්ච ගෞරවය කොපමණද කියලා. එක වරක මේ සියලුම පුටා දැක්වීම නෙතුණත් එක වරක නොරිකෝ කියනවා ඕනෑම මොහොතක ඕනෑම වෙලාවක කබුකි නාට්‍ය බලන්න මං යන්න එනවා කියලා. එහෙම තැනකට ඇය සූදානම්. එහෙනම් අපිට මේ පැහැදිලි වෙන්නේ
අය මොන තරම් මේ කලා රසවින්දනය මේ උසස් කලා ඥානය අයට තිබ්බද කියන එක. ඒ විතරක් නෙමෙයි. ඇය ඉවසීමේ ගුණය, අන්‍යයන් කෙරෙහි ඇති කර ගන්නා වූ ගෞරවය, අව්‍යාජ බව, ජපන් සංස්කෘතියෙන් ඇයට උරුම වූ මේ සියල්ල හිස මුදුනෙන් පිළිගත්ත නැත්තියා. අපි එහෙම කියන්නේ ඇයි? දෙවොන්දුරාසන් සමග නොරිකෝ සමීපව ගත කරද්දී එක්තරා අවස්ථාවක කතා බහකදී නොරිකෝ කියනවා මගේ හොඳම මිතුරියෙක් කළා මගේ පෙම්වතා විවාහ වුණා කියලා. දැන් මේක තරමක වේදනාකාරී ඒ වගේම ඉවසුම් නොදෙන කටයුත්තක් නේ. තමන්ගේ ළඟම හිටපු හොඳම මිතුරිය තමන්ගේ පෙම්වතා සමග විවාහ වෙනවා. අපේ සාමාන්‍ය ජීවිතයේ තුලදී නම් ඒ ඉතා දරුණු පරිගැනීමකට ලක්වන කාරණයක් වෙනවා. ඒත් මගේ වැරද්ද. ඒක මගේ වැරද්ද. මොකද්ද වැරද්ද? වැරද්ද තමයි ඔහු ප්‍රශ්න කළ කල්ලි මෙයා නිසියාකාරව පිළිතුරක් නොදී සිටීම. ඔහු තවදුරටත් මෙයා පිළිබඳව බලා සිටියේ නැහැ. නමුත් නොරිකෝ හිතන්නේ නැහැ පෙම් කළ හිතකින් ඒ තරම් ඉක්මනින් ඒ ප්‍රේමය අමතක කරලා වෙනත් පුජ්‍යලයක හා නැත්නම් වෙනත් තැනැත්තියක හා ජීවත් වීමට සැරසෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථවත් ඇයට නැගෙන්නේ නැහැ. ඇය නිතරම බලන්නේ තමන් වැරදි. මේ මගේ ප්‍රශ්නයක් මේක. මේක ඕනෑම මිනිස් ජීවිතයකට වටිනා මඟ පෙන්වීමක්. අනුන්ගේ වැරද්දට අනුන්ගේ වැරද්ද නිතර නිතර සොය සොය ඉන්නවට වඩා තමන්ගේ වෙච්ච අඩුපාඩුව පිළිබඳව හෙවීමට යම් කෙනෙකුට පුළුවන් නම් ඔහුට ජීවිතය ජය ගන්න හරි ලේසි. මේ ඉවසීම් ගුණය ඇය තුළ තිබුණා. ඒ විතරක් නෙමෙයි. දැන් නොරිකෝසන් කියලා කියන්නේ සේවිකාවක්නේ. අපිට නවකතාව තුළ පළවෙන පරිද්දෙන් නොරිකෝ සුන්දර යුවතියක්. මේ අවන්හලට පැමිණෙන බොහෝ අය නොරිකෝට බලවත් කැමැත්තක් තිබුණා. ඒ කැමැත්ත නොරිකෝගේ තිබිච්ච ආචාරශීලීත්වය මෙන්ම ඇයගේ හද බැඳ ගන්නා සිනහව ඇයගේ හැසිරීම මේ සියල්ලමත් එක්කලා. එකවර එක එක්තරා මැදිවිය ඉක්ම වූ තැනැත්තෙක් තමන් මත්පැන් ගත්ත ප්‍රමාණය වැඩි වීමෙන් කිසියම් විදියකට ප්‍රකාශයක් කරනවා නොරිකෝට මට යන්න හිතෙන්නේ නැහැ නොරිකෝ දාලා කියලා. ඒක නිකන් අනවශ්‍ය විදිය ප්‍රකාශයක්. නොරිකෝගේ උත්තරේ දැන් ඕගුසම් බලාගෙන ඉන්නවා. මේ ඕගුසම් කියන්නේ බිරිඳ. ඉක්මනට ගෙදර යන්න. අර මැදිවියේ ඉක්ම වූ පුරුෂයාගේ මද හිඳුනා විය හැකියි. දෝෂාරෝපණයක් කරන්නේ නැහැ. සිනාමුසු මුහුණෙන් ඔහුට මතක් කරලා දෙනවා ඔහු කවුද කියලා. හරි වටිනවා. ඔහුට මතක් කරන ඔහු කවුද? ඔබට අයිතියක් තියනවද මට මෙබඳු ප්‍රකාශ කරමින් මෙසේ සිටින්නට? ඔබට නිවසක් තියෙනවා. ඔබට බිරිඳක් ඉන්නවා. ඔබට දරුමල්ලෝ ඇති. ඔබට අයිතියක් නැහැ මේ විදිහට හැසිරෙන්න. ඒත් එක් කිසිවක් ඇය කියන්නේ නැහැ. ඇයි කියන්නේ? ඔබේ බිරිඳ ඔබ එනකම් බලාගෙන ඇති. මොනතරම් ඉවසීමෙන් සහ ගෞරවයෙන් තමාගේ අවශ්‍යතාවය තමාගේ හැඟීම පළ කළේද කියන එකට 아무තු උදාහරණ අවශ්‍ය නැහැ.
තවත් අවස්ථාවක ඕකතාසං එයාගේ තමයි දෙවන්දරාසන්ගේ නිවහන බාරව හිටපු ඒ නිවසේ අයිතිකරු ඇයට යම් යම් යෝජනා කරනවා. එහෙම එනකොට යම් යම් ප්‍රශ්න කරනවා. දැන් එයා මොකද කරන්න තිබුණ එකම දේ කළා. මම මේ දෙවන්දරාසන් ළඟට යන්නේ කොමකටද කියන එකට හරි උත්තරයක් නැහැ. එයා මොනව හරි කියනවා. ඉහිත නොරි දෙන්න ඕන නිසා. නෑ එහෙමත් නෑ. මොනව හරි කියලා එයාගෙන් බේරෙන්න එපා. ඒ කියන්නේ මෙයා කැමති වෙනව එක දවසක එයත් එක්කලා භෝජන සංග්‍රහයකට යන්න. ඒත් ඒ ඕකතාසං වෙනුවෙන් කැමැත්තට වඩා තවදුරටත් දෙවන්දරාසන් හමුවීමට දෙවන්දරාසන්ගේ නවාතැනට පැමිණීමට තියෙන ආසාව මත ඇයි උපක්‍රමශීලීව අන් අය අමනාප කරගන්න නැතුව හිතවන්න නැතුව තමන්ගේ උමනාකම පිරිමසා ගන්න ගත්ත උත්සාහයක් දෝගලත් අපිට වැටහෙනවා. එපමණක් නොවේ අපි ගත්තොත් එහෙම ජපන් සංස්කෘතියේ සිරිත්තරෙත් සුරකීමට නොරිකෝ සංගත්ත උත්සාහය ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඔබට මතක් කරගන්න පුළුවන් නම් දෙවන්දරාසන් කියලා කියන්නේ විදේශිකයෙක්. ඕනෑම රටක ස්වදේශික යුවතියක් විදේශිකයෙකු සමග සමීපව ගමන් බිමන් යෑම ඇසුරු කිරීම කරතොත් ඒ සමාජය විසින් පිළිගන්නා ආකාරය කෙසේද යන්න අමුතුවෙන් කිය යුතු නැහැ. එසේනම් ඒ තත්ත්වයට දෙවන්දරාසන්ටද මුහුණ දෙන්න සිදු වුණාමයි. මොකද දෙවන්දරාසන්ද විජාතිකයෙක් වූ නිසා. ඒ දෙවන්දරාසංකම කරන හැසිරීම නොරිකෝට බරපතල ගැටලු ඇති කරගන්නක් වෙනවාමයි. ඒත් ඇය මේ ජයගන්නේ කෙසේද? දෙවන්දරාසන් සමග ඇවිදීමට යන්න ඇය හරි කැමති. ඒ වගේම දෙවන්දරාසනුත් ඉතාමත්ම කැමති නොරිකෝ සමග එළියට මහලියට ගිහිල්ලා ඇවිදලා සකුරා මල් පිපිල තියෙන උයන් වතු වල ඇවිදින්න හරි කැමති. ඒත් ප්‍රශ්නය දෙවන්දරාසන්ට දැනෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නය දැනෙනවා නොරිකෝසන්ට. මං ජපන් ගෑණියෙක්. අපි එහෙම යනකොට මිනිස්සු මාගෙන් නරක දේ හිතනවා. හැමදාම ගෑනු කෙනෙක් කෙනෙකුට කවුරු හිතයි මොකද කියලා. මේ අවස්ථා දෙකක්. මේ ජපන් සංස්කෘතිය ඇය ආරක්ෂා කරගන්න ඕන. ඒ ජපන් සංස්කෘතියෙන් මිදිලා ඇයට ජීවත් වෙන්න බෑ. ඇය එහෙම ජීවත් වෙන්න කැමතිත් නෑ. හැබැයි අමතක කරන්න එපා. ජපානයේ ජීවත් වන ජපන් යුවතියන් තමන්ගේ සංස්කෘතිය අමතක කරලා තමන්ගේ ආචාරශීලීත්වය ප්‍රතික්ෂේප කරලා තමන්ගේ හැදියාව විනාශ කරලා ඔවුන් හැසිරුණු බව අපිට මුල් පරිච්ඡේදය තුළම කිව්වා. ඔවුන් විදේශික හමුදා නිලධාරීන් සමග හැසිරෙන විදිය අපිට මතක් කළ දුන්නා. ඒත් ඇය එහෙම නොවුණා. එහෙම නොවුනේ එයට එකම සාධකය නොවුණත් තම පියාගේ ඒ ගෞරවනීය කලා ජීවිතය ඇය ඒ තත්ත්වයට පත් කළා විය හැකියි. විශේෂයෙන්ම කාන්තා චරිතයක මහා ප්‍රතිරූපයේ බවට පත් වෙන්නේ ආදර්ශයේ බවට පත් වෙන්නේ පැහැදිලිවම තාත්තා. ඒ තාත්තාගේ ප්‍රතිරූපයට තමාගේ තාත්තාගේ
ඒ ස්වභාවයට දියණිවරු මහ ගරුත්වයක් දක්වනවා. තාත්තාගේ යම් යම් උසස් ආකල්ප ඉතා ඉහළින් රකිනවා. එය ඉතා පැහැදිලිවම නොරිකෝට තිබුණා. ඔබට මතක් කරගන්න පුළුවන් නම් ඇය තමාගේ තාත්තාගේ ලෝකයෙන් මිදුනේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඒ වුණත් මම වැඩියම කැමති ජපන් තේවලට. තිත්ත වුණාට රා හොඳයි. මේ අවස්ථාව සංකේතාත්මක චිත්‍රයක් පිළිබඳව මම දකින්නේ. දැන් තමන්ගේ කම උතුරාගේ අවස්ථාවක් මේ. අපේ කම. ජපන්තේ තිත්තයි. දැන් ජපානයේ තේ නිෂ්පාදනය කිරීමේ ඉහළ ප්‍රවණතාවයක් නැහැනේ. දැන් ලංකාවේ තේ ඉතාමත් රසයි. දෙවන්දරා සංකීනවා ජපන්තේ මම නම් කැමති නෑ. මොකද ඒක තිත්තයි කියලා. ඔව් තිත්ත තමයි. හැබැයි මම කැමති. මොකද ජපානයේ රස කැවිලි හරි පැන් රසයි. බලන්න මේ සුන්දර යුවතිය තමන්ගේ කම ආරක්ෂා කරගන්න හැටි. තමන්ගේ මේ සමීප හිතවතා දෙවන්දරාසන් හිත රිදවන්නේ නැතුව. මොකද මේ තිත්ත තේ බීලා පැඩි රස කැවිලි කෑවම අර තිත්තකම නැති වෙයි. මේක බොහෝ දේ කියවෙනවා. ඒ තරමට අපි නොයා මේ සංකේතාත්මක රූපණයක් අපි දකින්නේ මේ ජපන් සංස්කෘතිය රැකීමට ඇය තුළ තිබිච්ච උවමනාව. ඒ විතරක් නෙමෙයි. ඒ රටේ සකේ කියලා කියන්නේ එක්තරා ප්‍රමාණයකට මත්වන පානයක් වුවත් සාමාන්‍යයෙන් පොදු බිම් වර්ගයක්. හැබැයි ස්ත්‍රීන් පිළිගත් සම්ප්‍රදායක් තිබුණා. ඔව්හු කිසි කලෙකත් හැදුණු වැඩුණු යහපත් තරුණියෝ තමාගේ නිවසින් එළියේදී සකේ බොන්නේ නැහැ. නමුත් දෙවොන්දරාසන්ගේ නවාතනයේදී ඇතිවෙච්ච කතාබහ තරමක වේදනාකාරී වීමෙන් අනතුරුව දෙවොන්දරාසන්ගේ හිත අමනාප වෙයි කියන බය නිසා සකේ බිව්වා. ඇය කොයිතරම් ඒකට කම්පා වූවාද කියන එක ඔබට මතක ඇති. සකේ බිව් එක නෙමේ ඇයගේ කම්පාවට හේතුව. කුමක්ද? ඇය ගෙදරින් පිටත සකේ බිව් එක. බලන්න කොයිතරම් මේ තමාගේ සංස්කෘතියට මේ දැරිය සමීපද කියලා. ඒ විතරක් නෙමෙයි. එයා යන හැමතැනක්ම තාත්තට කියලා යන්නේ. මේක නූතන પરම්පරාවට හරි වටිනවා. කොහේ ගියත් තාත්තට කියලා යන්නේ. මොකද අම්මා නැහැ කොහොමත්. තාත්තට කියලා යන්නේ. තාත්තගේ අවසරය මත යන්නේ. අවසරය ලැබුණා හෝ නොලැබුණා තාත්තා දන්නවා දුව කොහෙද ගියේ කියලා. එක පැත්තකින් එය ඊ타මත්ම ආරක්ෂිතයි. අනිත් පැත්තෙන් ඒ ඊ타මත්ම ගෞරවනීය අවස්ථා නිරූපණයක්. එනිසා දරුවනි අපිට පේනවා ඒ ජපන් සංස්කෘතිය මොනතරම් අපූර්වට ආරක්ෂා කළාද කියන එක. එපමණක් නොවේ. අපි දකිනවා ජපන් සංස්කෘතිය තුල නොරිකෝ සංඝයේ හැසිරීම එලෙස අපිට අර්ථකථනය කරන්න පුළුවන්කම ලැබෙන අතරම ඉන් එහාට ගිහිල්ලා මදක් ඉවසුවොත් එහෙම මේ ජපන් සංස්කෘතියෙන් තව පැත්තක් අපිට නිරූපණය කරගන්න පුළුවන්. ඒ අනුව නොරිකෝ සංඝ චරිතයට ඔබට ගිහිල්ලා අපි තව ප්‍රශ්නයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කළා. ඒ තමයි ජපන් සංස්කෘතිය ජන ජීවිතය මෙන්ම අපූර්ව වූ සුන්දරත්වය මළගිය ඇත්තෝ නවකතාවෙන් රූපණය කරයි කියලා. මොකද
අපිට විභාගයට ලැබෙන ප්‍රශ්න රටාව අනුව අපිට කිසියම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන් තවත් යම්කිසි අගයකින් යුත් ප්‍රශ්න ආකෘතියක් ලෙසයි මා මේ දකින්නේ. ජපාන් සංස්කෘතිය හා ජන ජීවිතය. ලෝකේ පෙරදිග සමාජය අතිශයින්ම ආදරණීය සෙනෙහබර සහ බෙහෙවින්ම බැඳීම් සහිත සමාජයක් ලෙසයි ලෝකයේ පිළිගන්නේ. යුරෝපීය සමාජයට වඩා මේ පෙරදිග සමාජය පෙරදිග පරිසරය ලබදි පරිසරයක් ලබදි සමාජයක් ලෙසයි ලෝකයා පිළිගන්නේ. එහි ඉතාමත්ම විශිෂ්ට රාජ්‍යයන් කීපයක් අතරින් ජපානට හිමිවන්නේ අතිමහත් ප්‍රබල ස්ථානයක්. ජපාන් සංස්කෘතිය මෙහෙවන ප්‍රබලතම සාධකය ඒ රටේ ආගම. එය බෞද්ධ ආගම. අපේ රටේ බෞද්ධ ආගමට වඩා මදක් වෙනස් වුවත් ඒ රටේ සියලු චාරිත්‍ර වාරිත්‍ර විධි පමණක් නොව සියලු සමාජ සංස්ථා බැඳී පවතින්නේ බෞද්ධ ආගම සමග. ඔවුන්ගේ ඇඳුම පැළඳුම කතාබහ ආචාරශීලීත්වය සියල්ලම අන් අයට ගෞරව කරමින් අන් අයගේ සමාජ තත්ත්වයට උපරිම සාධාරණය කරමින් තමයි ඔවුන්ගේ හැසිරීම තියෙන්නේ. අපි ඒක දකිනවා. පරිසරයෙන් අපි ආරම්භ කරමු. ජපන් පරිසරය තුළ ජපානයට පිවිසෙන මහාචාර්ය සරච්චන්ද්‍රයන් හරි අපූර්වාකාරයෙන් මේ පරිසරය අපිට වර්ණනා කරනවා. මතක් කරගන්න දරුවනි. මේ පරිසරය වර්ණනා කරන ආකාරය. මේ පරිසරය වර්ණනා කරන්නේ අප ඉදිරියේ ජපානයේ මවමි. මම අපට ආරම්භයේදීම කිව්වා. මෙතරම් සුන්දර පරිසර වර්ණනාවක් සිංහල නවකතා සාහිත්‍යයේ තවත් නැත්තරම් කියලා. ඒ තරම් අපූර්වාකාරයෙන් අප ඉදිරියේ අපි මේ දැන් නවකතාව කියවද්දි දරුවනේ අපිට දැනෙනවා අපි ජපානයේ මේ වීදි අතරමඟ යනවා කියලා. මේ වීදි අතරින් අපි ගමන් කරනවා. ඒ වීදිවල අපිට ජපාන් තරුණයන් වැඩිහිටියන් ළමුන් මේ සියල්ල අපිට මුණ ගැහෙනවා. කඩසාප්පු දකින්නවා. ඒ අපේ මහදුරුතුමාගේ මහා විශ්මීය භාෂා රීතිය. දැන් කඩේකට සාප්පුවකට ගියත් බොජුන් හලකට අවන් හලකට ගියත් සීරුවට නිර්මාණය කරන ලද කිසියම් සෞන්දර්යයකින් ඉන්ද්‍රියෝ පිබිදිති. සිත් පිත් නැති යන්ත්‍රයක් ඔහු මනුෂ්‍ය හෘදයක් තම්පත් කරති. කුමක්ද මේ කියන්නේ? අපට මතකයි. ගිනි පෙට්ටිය කියන්නේ ඉතාමත්ම සරල උපකරණයක්. නොවලමක්. මේ ගිනි පෙට්ටියටත් ඔවුන් පුදුමාකාර විදියට කලාත්මක ස්වරූපයක් කවනවා. ජපන් තරුණික වෙච්ච නොරිකෝ සම්ගිනි පෙට්ටිය එකතු කරනවා. එක එක දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට, පළාතෙන් පළාතට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, අවංහලෙන් අවංහලට ගිනි පෙට්ටි වෙනස්. මේ සරලම පැත්තෙන් ගත්තේ මේ ගිනි පෙට්ටිය කියන කුඩා දේ ගැන. අන්දයක් ගැන කියන්නම දෙයක් නැහැ. ඒ තරම් ඔවුන් මේ සුන්දරත්වයට ආශ කරනවා. ඔවුන්ගේ ඇඳුම දැන් නූතන සමාජයේ වෙනකොට විශේෂයෙන්ම ජපන් කාන්තාවන්ගේ ඇඳුම යම් වෙනස් වීම වලට භාජනය වෙලා තියෙනවා. ඒත් ඒ ජපන් ඇඳුම කාන්තා ඇඳුම වෙන කිසිම රටකට නොමැති ඒ අනන්‍යතාවය අපූර්වට රඳවගත්ත අති සුන්දර ඇඳුමක්. ඔවුන්ගේ හිස් සකස් කිරීම අති සුවිශේෂයි. ඒ සුන්දරත්වය ජපානයේ තියෙනවා. ඔවුන්ගේ ආචාරශීලීත්වය
හරිම නගන්නාසුළුයි. මේ සියල්ලම ජපාන සංස්කෘතිය විසින් නොවුන්ට දායාද කරපු අපූර්වත්වයක්. අපිට මේ සියල්ලම මේ නවකතාවේ සෑම තැනකම දකිනවා. අපේ මේ සංස්කෘතික ස්වභාවය ඊ타මත්ම අපූර්ව ආකාරයෙන් බැඳිච්ච මේ පරිසරය, පන්සල, ඒ වගේම පහන්, ඔබට මතක නම් නොරිකෝසන්ගේ පියාගේ අභාවයෙන් පස්සේ ඔවුන් කරන ආගමික වතාවත්, සොහොනට ගමන් කිරීම, ඒ ආගමික වතාවත් හරිම ගෞරවනීය සහ ඊ타මත්ම විශිෂ්ටාකාරයෙන් දක්වන සමාජයක් මේක. ඒක පැත්තක්. ඒ වගේ මේ ජපාන් ආගමික සාම්ප්‍රදාය සිරිත්‍රයේ රූපණය කරනවා. ජපානට ආවේනික විශේෂ ආහාර පාන. ඒකත් අපේ විශේෂ අවධානයට ලක් වෙන්න ඕන කාරණයක්. දැන් ජපානයේ තියෙන ආහාර පාන සහ ජපානයේ ආහාර පාන පරිහරණය කරන විදිය වෙනස්. ඔවුන් ආහාර පාන ගන්නේ වෙනස් ආකාරයට. ඔවුන්ට තියෙන ආහාර පානත් වෙනස් ආහාර පාන. දැන් සමහර කැවිලි වර්ග, දොරයායි කැවුමක්, ඒ වගේ වේලපු මාළු, මූදු, පෙඳ, මේ ආදී මේ අමුතු කෑම තියෙන්නේ. දැන් නොරිකෝ දෙවන්දරාසන් හමු වෙන්න එනකොට ගේන සමහර කෑම වර්ග වෙනස්. එකම කෑම වර්ගයේ උයන ජපානය තුල. ජපාන සංස්කෘතියේ තියෙන මේ සමාජ හැඩතල අපිට කතා කරගෙන යනකොට අපි දකිනවා දැන් කියෝතෝ වල තියෙන සමාජාකෘතිය, ඒ වගේම ටෝකියෝ වල තියෙන සමාජ ලක්ෂණ යම් වෙනස්කම් තියෙනවා. අපි දන්නවා කියෝතෝ වල හැසිරෙච්ච විදියට නෙමෙයි දෙවන්දරාසන් ටෝකියෝ වල හැසිරෙන්නේ. එකම රට, ප්‍රදේශ දෙකකදී යම් වෙනසක් තියෙනවා. දැන් ටෝකියෝ වලදී හැසිරෙන ආකාරය ගත්තොත් එහෙම, සරල මතක් කර ගැනීමක් කරගත්තොත් එහෙම, ගෙදරකට ගිහිල්ලා දැන් සෙරප්පු ගලවලානේ, ඒ බොහොම පිළිවෙලකට තියලා ඇතුල් වෙලි ඉවර වෙලා අර තතවි පැදුරු වල වාඩි වෙලා කතා බහ කරන්නේ. ඔක්කොම මේ විදිහට යන්නේ. කතා බහ කරන විදිය, හැසිරෙන විදිය සියල්ලම හරි සරල ස්වභාවයක් තියෙනවා. සමහර විට දැන් වෙනකොට මිදත් වෙනස් වෙන්න පුළුවන්. මොකද අද වෙනකොට ජපාන ස්වභාවය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේ කතා කරන්නේ 1950 ගණන් වල තිබිච්ච ජපාන සංස්කෘතික ලක්ෂණ. නමුත් අද වෙනකොටත් විශාල විනාශමුඛයට පත්වන ස්වභාවය ජපාන් සංස්කෘතිය තුළ අපි දකින්නේ නැහැ. ජපාන් සංස්කෘතිය තුළ ඒ ගති ලක්ෂණ යම් ප්‍රමාණයකට ඔවුන් ආරක්ෂා කරමින් අදටත් ඉන්නවා. ඒ නිසා අපිට මේ ජපානයට ආවේනික වෙච්ච මේ සම්ප්‍රදායන්, මේ සිරිත් හඳුනා ගැනීමට ඊ타මත්ම හොඳ මම්පෙතක් බවට පත් වෙනවා. දෙවන්දරාසන්ගේ චරිතය, ඩොරිකෝසන්ගේ චරිතය ඇතුළු කරගත්ත මළගිය ඇතු නවකතාව. ඊට අමතරව අපි දකිනවා මේ ජපාන් පවුල් වල තිබිච්ච යම් යම් ආභ්‍යන්තරික ගැටලු. ඒ පොදු සමාජාකෘතියක් මතක් කරගමු. චියකෝසන් ඇය හැසිරෙන විදිය, ඇය හැසිරෙන ආකාරය අපි ගත්තොත් එහෙම සාමාන්‍ය නෑන කෙනෙක් හැසිරෙන විදිය. ඒ කියන්නේ තමන්ගේ සැමියාගේ නංගිට දක්වන සාමාන්‍ය ක්‍රමය තමයි මේ. ඇය ඉරිෂාවෙන්, ඒ වගේම යම්සි විදියක තරමක අමනාපයකින් ඔබට මතක් කරගන්න පුළුවන් සමහර විට ඇයට කෑමට යමක් හම්බුන්නේ නැහැ. වැඩ ඇල්ල ගෙදරනකොට. ස්වභාවයයි.
ඉතින් මේක පොදු සමාජ ජාගෘතියක්. අයියා නිහිඳයි. ඒක පොදු සමාජ ජාගෘතියක්. තමාගේ බිරිඳට එරෙහිව බොහෝ වෙලාවට හැසිරෙන්නේ නැහැ. සැමියා තමන්ගේ නංගි වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ඒකත් එතරම්ම දුරස්ත නැහැ. මං කියන්නේ ඔක්කොම එහෙම වෙනවයි කියලා. එතරම් දුරස්ත නැහැ. මේ සියල්ලමදී උපේක්ෂාවෙන් බලන්න සිද්ධ වෙනවා තාත්තට. තාත්තා ජීවිත කොටර ඉන්න කාලේ. තාත්තා මිය ගියාට පස්සේ ඒ සියල්ලම හොස් වෙලා ගියා. අය මේ සියල්ල පාපොච්චාරණය කරන දෙවොන්දරා සංස්තරා. මා මේ තරම් දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නේ. මං කුමක්කෝ තීරණයක් ගත යුතුයි කියලා. අය ඒ තීරණයකට පත් වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ ජපන් කාන්තාව ඇයහා බැඳුණු සිරිත්‍රිත් ජපන් ජනතාවගේ හැසිරීම මේ සියල්ල කතා කරනවා. මා මේ සාකච්ඡාව අවසන් කරන්නට මත්තෙන් ඔබේ සිත් තුළ ඇති එක් කරුණක් පිළිබඳව මම කෙටි හඳුනා ගැනීමක් කරන්න. දෙවොන්දරාසන්ට නොරිකෝසන් ප්‍රේම කළේද? මේ සිළු දරුවන්ගේ සිත් තුළ ඇති ගැටලුවක්. සැබවින්ම ඔව්. ඒ ප්‍රේමය නිසි පරිදි පළ වූයේද? ඇත්තෙන්ම ඔව්. ඔව් මතක් කරගන්න. අර පිළිම මාරු කරපු අවස්ථාව. දෙවොන්දරාසන් ටෝකියෝට යන්න හදනකොට කියන වචන ටික. ඔයාගේ සූඳ තියලා යන්න. තවත් මොන ප්‍රකාශද? දෙවොන්දරාසන්ට මේ දැනුනේ නැද්ද? දැනුණා. ඒත් අර මා මුලින් ආරම්භයේදී කී වාසේම දෙවොන්දරාසන් මේ සියල්ලම වින්දරාගෙන සිටින්නට ඔහුට සිදු වුණා. ඒක වෙනවම සාකච්ඡාවක්. ඒත් නොරිකෝසන් යනු ආදරණීය දියණියක්. නොරිකෝසන් යනු ආදරණීය සොහොයුරෙක්. නොරිකෝසන් යනු ආදරණීය පෙම්වතියක්. ඒත් ප්‍රාර්ථනා සඵල කරගන්න බැරි වූ ජීවිතයේ අතරමං වූ අහිංසක යුවතියක්. අපි නොරිකෝසන් දිහා බලන්නේ ඒ විදියට. නොරිකෝසන් මුහුණ දුන්න සමාජ වටපිටාව බලන්නේ ඒ විදියට. ඒ වගේම නොරිකෝසන්ගේ ජපන් සංස්කෘතිය දිහා බැලුවේ අපි කවර ආකාරයෙන්ද කියලා මේ ප්‍රශ්න දෙකට ඔබගේ අවධානය යොමු කරන්න. මේ ප්‍රශ්න දෙකත් ඇතුළුව මළගිය ඇත්තෝ නවකතාවෙන් එන කවර හෝ ප්‍රශ්නයකට පිළිතුරු සපයලා ඒ ප්‍රශ්නයට ලකුණු 15න් ලකුණු 15ම ලබා ගැනීමට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හොඳට මේ විභාගයේ සූදානම් වෙලා සාර්ථක ජයග්‍රහණයක් ලබන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.